තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම සතට සිත සැදූ තථාගත ලෞතුරු බුදුබණ පැය 24 පුරා ඔබේ දෙසවනට සමීප කරන පින්වත් හෝරාවක අදත් ගෙවි යන මේ වස්සාන සමයේ ඔබේ ජීවිතයට අර්ථයක් එක් කරන්නට මේ සූදානම් වෙන්නේ වස්සාන සූත්‍ර දේශනාවේ තවත් දේශනාවක් ආරම්භ කරන්න. අද මේ දේශනාව පවත්වන අපගේ ගෞරවනීය ස්වාමින් වහන්සේ වරකාපොළ හැලගල ධම්මෝවිත අමරාවතිය සදහම් සේනාසනයේ ගරු අනුශාසක පූජනීය කැලණිය අජිත ස්වාමින් වහන්සේ අපි සාදු නාද පවත්වමින් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනි. සාදු සාදු සාදු. කොහුවල ෆීල්ඩ් මාවතේ ගමගේ පවුල සහ කලණ මිතුරන් පිරිස ඉතින් කෙටියෙන් හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම අරමුණු කරගෙන අද මේ පිරිස Tamanගේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනවා. අද සංයුත්ත නිකායේ අභිසමය සංයුත්තයේ පටිච්ච සමුප්පාදයේ සඳහන් වන විභංග සූත්‍රය අරමුණු කරගෙන ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ උතුම් දේශනාව පැවැත්වීමට නියමිතයි. අපි දැන් කලාකරුවන්ට ආරාධනා කරමු ශබ්ද පූජාවන් පවත්වන්නට. නිරෝධය නැදින නීතිය ක්‍රියාත්මක වන මොහොතේ අද මේ දායක පිරිස මේ අවස්ථාවට සහභාගී නොවුවත් ඒ පිරිසත් ඒ වගේම නිවසේ සිටින ඔබ හැමදෙනාමත් ප්‍රථමයෙන්ම ලෞතර බුදුරජාණන් වහන්සේ උදෙසා මනසින් ඒ උතුම් වූ පුෂ්ප පූජාවන් සිදු කරනවා. ඒ වගේම දේශකයන් වහන්සේට අපි ගෞරවයෙන් දේශනාව පවත්වන්නට හැමදෙනාම මේ මොහොතේදී ඒ ආරාධනාවන් සිදු කරමු. කලාකරුවන් ශබ්ද පූජාවන් පවත්වන මේ මොහොතේ සාදු සාදු සාදු. අපි සාමාන්‍යයෙන් ගත කරපු ජීවිතය මේ මොහොතේදී සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නට මේ පවතින කොවිඩ් වෛරස් තත්ත්වය හේතු වෙලා තිබෙනවා. ඉතින් සමහර කෙනෙකුට ඒ නිසාම චිත්ත පීඩාවන් ඇති වෙලා තිබෙන්නට පුළුවන්. ඒ වගේම ඔබේ පවුලේ සමීපතමයන් ඔබෙන් මේ වෙලාවේ වෙන් වෙලා ගිහිල්ලා ඉන්නට පුළුවන්. රෝගීව ප්‍රතිකාර ලබනවා වෙන්නට පුළුවන්. තථාගත දහමයි අපේ ජීවිතයට කුමන මොහොතක වුවත් සැනසීමට හේතු වන්නේ. ඒ නිසා මේ උතුම් දේශනාව ශ්‍රවණය කරමින් අපි කයින් දුරස්වත් මනසින් ලං වෙලා අපේ තථාගත දහම අපේ ජීවිතයට සමීප කරගන්න උත්සාහ කරමු. එතකොට අපිට මේ වෙනස් වීම වලට මනස සකස් කරගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරමු මේ දේශනාව පවත්වන්න. අපි හැමදෙනාම සාදු නාදයක් පවත්වලා තෙවරක් নমස්කාරය කියමු පංචශීලය සමාදන් වීමට. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං
ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආම බන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ආම බන්තේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පටිච්ච සමුප්පාදං වූ භික්ඛවේ දේසිස්සාමි විභජිස්සාමි තන්සුනාථ සාධුකං මනසි කරෝත භාසිස්සාමිති තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වේවා ගෞතම අප මහා මුනිදුන් විසින් මහා කරුණාව උපදවා දෙව් මිනිස් ලෝසතුන් කෙරෙහි ලෝකානුකම්පාවෙන් දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයටද නමස්කාර කරමි නමස්කාර වේවා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහා රහතන් වහන්සේගෙන් නැරඹි සාරිපුත්ත මහා මොග්ගල්ලාන මහා කස්සප ආදී වූ නොයෙකුත් නම් ගොත් දැරූ නිකලෙස් මහා රහතන් වහන්සේලාගෙන් පැවත එන මිහිඳු මහරහත් පරපුරට අයත් බුද්ධ ශ්‍රාවක ආර්ය මහා සංඝ රත්නයටද නමස්කාර කරමි නමස්කාර වේවා ගරුතර මහා සංඝ රත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි බෞද්ධයා
රූපවාහිනිය තුලින් අදත් ඔබ මෙම සවස් කාලයේදී පහන් සිත් උපදවා තම දෙසවන් යොමා සිටින්නේ තුන් ලෝකාග්‍ර වූ මහා කාරුණිකයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ පරම ගම්බීර අති උත්තම ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමටයි. අද මෙම දම් දෙසුම ඔබ වෙත ගෙනීමේදී තම සැදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරනු ලබන කොහුවල ෆීල්ඩ් මාවතේ ගමගේ පවුල සහ කලන මිතුරන් හැම දිනාටමත් අපි සෙත්පතා ආශිර්වාද කරනවා. දායක සුපින්වතුන්ට මෙන්ම ලෝකේ පුරා සදහම් ශ්‍රවණය කරන සෑම සියලු ශ්‍රාවකයන්ට මෙම ධර්ම දානමේ කුසලය ධර්ම ශ්‍රවණමේ කුසලය මෙලව පරලොව දෙලව ජීවිත සුවපත් භාවයට පත් කර ගන්නටත් චතුරාර්ය සත්‍ය අවබෝධය ලබා අමා නිවනින් සැනසෙන්නටත් පාරමිතාවක්ම වෙත්වා කියලා සෙත්පතා ආශිර්වාද කරනවා. සදහැවතුනි, අපි එක එක්කෙනාට ඉපදුනාට පස්සේ නම් ලැබෙනවනේ. ඊට පස්සේ අපිව ඒ නමින් තමයි මියදෙන තුරාවට හඳුන්වන්නේ. ඇතැම් අයගේ නම් ටිකක් කල් ගිහිල්ලා වෙනස් කර ගන්නවා. ඇතැම්ට විවාහයේදී වාසගම වෙනස් වෙනවා. දැන් පැවිදි වෙච්ච අපේ නම ගිහි නම තිබ්බ එක අයින් වෙලා සාමණේර පැවිද්ද ලබනකොට ගුරුවරු උපාධ්‍යයන් විසින් ලබා දෙන නම තමයි අපිට දැන් භාවිතා කරන්නේ. ඉතින් මේ ආකාරයට අපේ ජීවිත දැන් මේ නමත් එක්ක පැටලිලා නෙමෙයිද යන්නේ. නමත් එක්ක පැටලිච්ච ජීවිතයක්. මේක කොච්චර පැටලිලාද කියලා කියන්නේ අපිට මේකේ තියෙන මේ බරපතලකම ඒ හැටි තේරෙන්නේ නැහැ. නමුත් බලන්න, ඔබට කවුරු හරි ඔබේ නම පටලලා අරගෙන යම්කිසි චෝදනාවක් නින්දාවක් අපහාසයක් කළොත් ඔබට ඒක කාව දිනවද නැද්ද? කාව දිනව. ඇතැම් විට ඔබේම නම වගේ තවත් නමක් තියෙන කෙනෙක් මොකක් හරි බරපතල අපචාරයකට ලක් වෙලා හවස අපිට ප්‍රවෘත්ති වලින් අහන්න ලැබෙනවා. අපේම නම තමයි, නමුත් අපිම නොවුනත් අපිට ලැජ්ජාවක් හිරිකෙතයක් පිළිකුලක් ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. ඇයි එහෙම වෙන්නේ? අපේ නමට ඒ නමත් සමානකමක් දක්වන නිසා. නම කියන එක මේ විදිහට අපේ ජීවිතවල ඇට මිදුළු දක්වාම කාවැදලා තියෙනවා. නමක් ඇට මිදුළු දක්වාම කාවදින්නේ අපිට මේ නොසිතූ නොවිරූ ආකාරයකට මමත්වයක් ජීවිතයට ආරෝපණය වෙලා තිබෙන නිසා. අද මම ඔබට මෙම ධර්මදේශනාවෙන් කියලා දෙනවා අපිට වටින්නේ මමත්වයේද ධර්මතාවයේ තේරුම් ගැනීමද කියන එක තමයි අද මම ඔබට මාතෘකාව හැටියට තබාගෙන කියලා දෙන්නේ. මමත්වයේද ධර්මතාවයේද කියන කාරණා ඔබට තේරුම් කරලා දීමේදී මම අද පාදක කරගන්නවා ධර්ම කාරණා හැටියට මූලාශ්‍ර වශයෙන් සූත්‍ර පිටකයට අයත් සංයුක්ත නිකායේ අභිසමය සංයුක්තයේ සඳහන් පටිච්ච සමුප්පාද විභංග සූත්‍රය. හේතුඵල ධර්මය බෙද බෙදා දක්වපු දේශනාව. හේතුඵල ධර්මයට පාලියෙන් කියන පටිච්ච සමුප්පාදය කියලා. බුදුරජාන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ හිටපු කාලයක්. උන්වහන්සේ තම ශ්‍රාවක පිරිස මෙසේ අමතා වදාරන සේක. පටිච්ච සමුප්පාදං වූ භික්ඛවේ දේසිස්සාමි. මහණෙනි, මා විසින් තොපට පටිච්ච සමුප්පාදය දේශනා කරන්නෙමි. විභජිස්සාමි, එය බෙදා දක්වන්නෙමි. තන්සුනාත, එය මනාකොට සවන් යොමා අසව්.
සාදුකං මනසිකරෝත මැනවින් නුවණින් විමසව්. භාසිස්සාමීති මං මේ භාෂිතය ඔබට ගෙන එන්නෙමි. ශ්‍රාවක පිරිස භාගතුන් වහන්සේට පිළිවදන් දෙනවා. ඒවම් භන්තේති කෝතේ බික්ඛු භගවතෝ පච්චස්සෝසුං. එහෙමයි ස්වාමීනි කියලා භික්ෂූන් පිළිවදන් දුන්නා. භගවා ඒතං අවෝච. භාගතුන් වහන්සේ මෙම දෙසුම දේශනා කොට වදාරනවා. කොහොමද? කතමෝච භික්කවේ පටිච්ච සමුප්පාදෝ. මහණෙනි, කුමක්ද පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ? අවිජ්ජා පච්චයා භික්කවේ සංඛාරා. මහණෙනි, අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර හටගන්නවා. සංකාර පච්චයා විඥානං. සංස්කාර හේතු කරගෙන විඥාණය හටගන්නවා. විඥාන පච්චයා නාම රූපං. විඥාණය හේතු කරගෙන නාම රූප හටගන්නවා. නාම රූප පච්චයා සලායතනං. නාම රූප හේතු කරගෙන සලායතන හටගන්නවා. සලායතන පච්චයා පස්සෝ. සලායතන හේතු කරගෙන ස්පර්ශය හටගන්නවා. පස්ස පච්චයා වේදනා. ස්පර්ශය හේතු කරගෙන විඳීම් හටගන්නවා. වේදනා පච්චයා තණ්හා. විඳීම් හේතු කරගෙන තණ්හාව හටගන්නවා. තණ්හා පච්චයා උපාදානං. තණ්හාව හේතු කරගෙන උපාදාන හටගන්නවා. උපාදාන පච්චයා භවෝ. උපාදාන හේතු කරගෙන විපාක පිණිස කර්ම සකස් වෙනවා. භව පච්චයා ජාති. විපාක පිණිස කර්ම සකස් වීම නිසා උපදිනවා. ජාති පච්චයා. ඉපදීම හේතු කරගෙන ජරා මරණං. දිරනවා, මැරෙනවා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ. හැඬීම්, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙලීම් වලට ලක් වෙනවා. ඒව මේ තස්ස කේවලස්ස. ඔන්න ඔය ආකාරයට මුළු මහත් දුක්ඛක්ඛන්දස්ස සමුදය හෝති. දුක්ඛ ස්කන්ධයාගේ හට ගැනීම, සමුදය සිදු වෙනවා. ඊට පස්සේ පින්නතුනි, භාගතුන් වහන්සේ මේ හේතුඵල ධර්මයේ සඳහන් කරපු කාරණා එකින් එක අපිට බෙද බෙදා දක්වනවා. ඒකයි මේ දේශනාවට විභංග සූත්‍රය කියලා කියන්නේ. විභංගය කියලා කියන බෙදනවට. කුමක්ද බෙදන්නේ? හේතුඵල ධර්මයේ දිගහැරලා බෙදලා දක්වනවා. උන්වහන්සේ හේතුඵල ධර්මය ආරම්භ කරන්නේ අවිජ්ජා පත්‍යා භික්ඛවේ සංඛාරා කියලානේ. නමුත් උන්වහන්සේ හේතුඵල ධර්ම බෙදා දක්වනකොට අවිද්‍යාවෙන් නෙමෙයි පටන් ගන්නෙ. අග්ගිස්සෙන් පටන් ගන්නවා. කොතනද අග්ගිස්ස? ජරා මරණං කියන තැනින්. කතමංච භික්ඛවේ ජරා මරණං. මහණෙනි, කුමක්ද මේ ජරා මරණ කියලා කියන්නේ? යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජරා ජීරණතා ඛණ්ඩිච්ඡං පාලිච්ඡං වලිත්ත චතා ආයුනෝ සංහානි ඉන්ද්‍රියානම් පරිපාකෝ අයං උච්චති ජරා. මේ දි รา පත් වීම, වියපත් වීම, මෝරා යාම, වයස්ගත වීම උන්වහන්සේ විවිධ වචන වලින් මේ සමස්ත තුන් ලෝක ධාතුවටම ගැළපෙන පරිදි ව්‍යංජන වචන භාවිතා කරලා මෙතනදී පවසනවා. කොහොමද පවසන්නේ? ඒ සත්වයන්ගේ ඒ සත්ව ලෝක තුල යම් ජරාවට පත්වීමක් ඇද්ද? ජීරණතා, දිරණ ස්වභාවයක් ඇද්ද? ඛණ්ඩිච්ඡං, දත් ආදිය කැඩී යාමක් ඇද්ද? පාලිච්ඡං, හිසකෙස් රෝමකූප ආදිය පැසී යාමක් ඇද්ද? වලිත්ත චතා, සමෙහි රැලි වැටීමක් ඇද්ද? ආයුනෝ සංහානි, ආයුෂයාගේ පිරිහීමක් ඇද්ද? ඉන්ද්‍රියානම් පරිපාකෝ, ඇස කන නාසය දිවකය මනස කියන ඉන්ද්‍රියන් තමන්ට අවනත නොවන පරිදි පත් වෙයිද? මේ හඳුන්වනවා අයං උච්චති ජරා. ජරාවට පත්වීම කියලා හඳුන්වනවා.
දැන් මේ උන්වහන්සේ පුද්ගලයෙක් ජරාවට පත් වෙනවා කියලා නෙමෙයි පෙන්වන්නේ. ධර්මතාවයක් තියෙනවා. දැන් මමත්වයෙන් ජීවිතේ පරිහරණය කරන පුද්ගලයා ගන්නේ මම වයසට යනවා. මගේ කෙස් පැහෙනවා. මගේ දත් හැලෙනවා. මගේ සමරැලි වැටෙනවා. මගේ ඉන්ද්‍රියන් මට අවනත නැහැ. ඇහි සුද්ධ බැඳිලා, කන් ඇහෙන්නේ නැහැ, කතා කරගන්න බෑ. එතන මමත්වයෙන් යුක්ත කෙනෙක් වියපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන තියෙන ධර්මතාවයක්. මොකද්ද ධර්මතාවය? අවිද්‍යා සහගත සත්වයා, චතුරාර්ය සත්‍ය අවබෝධයක් නැති පුද්ගලයා ජරා මරණ වලට ලක් වෙනවා. ඒ සත්වයන්ගේ කියලා කිව්වේ මනුලෝ මිනිස්සුන්ගේ, දෙව්ලොව දෙවියන්ගේ, බඹලෝ බ්‍රහ්මයන්ගේ, නිරේ නිරිසතුන්ගේ, තිරිසන් ලෝක තිරිසන් සතුන්ගේ, പ്രേතලොව പ്രേතයන්ගේ, අසුරලොව අසුරයන්ගේ, නාගලොව නාගයන්ගේ, කුම්භාණ්ඩලොව කුම්භාණ්ඩයන්ගේ, ඒ සියලු ලෝකවල සිටින සත්වයන්ට ආයුෂ පිරිහීමක් සිද්ධ වෙනවා. ඉන්ද්‍රියන් Tamanට අවනත නොවන ස්වභාවයට පත් වෙනවා. දැන් දෙව්ලොව දෙවියන් ජරාවට පත් වෙන අවස්ථාවක් එනවා. මනුස්ස ලෝකයේ ප්‍රකට වෙන්නේ නැහැ එකපාර. මනුස්ස ලෝකයේ එකපාරටම ඇදිලා යන්නේ නැහැ. දෙව්ලොව දෙවියන් ජරාවට පත් වෙනවා කියලා කියන්නේ Taman ඉන්න දිව්‍ය විමානවල Tamanට ඉන්න හිතාලවන්නේ. දිව්‍ය පරසතු මදාරා මල් ගස්වල ඒ මල් කොළ හැලෙන්න පටන් ගන්නවා. ඒ වගේම දිව්‍ය ශරීර වලින් දහඩිය පිට වෙන්න පටන් ගන්නවා. දිව්‍ය සලුපිලි දුර්වර්ණ වෙලා කිලිටි වෙනවා. එතකොට අනිත් දෙවිවරු දැනගන්නවා. දැන් මේ දිව්‍ය පුත්‍රයා, දැන් මේ දෙව් දුව දෙව්ලොවින් සමුගන්න ළඟයි, චුත වෙන්න ළඟයි. ඒකයි දැන් මේ දිව්‍ය විමානවල මේ වගේ බලවත් විපරිණාමයක් දක්නට ලැබෙන්නේ කියලා එහෙම මිදලා සුළු මොහොතකින් චුත වෙනවා. ඒක දෙව්ලොව ජරා මරණවල ස්වභාවය. දැන් මනුස්ස ලෝකේ අපිට මේක ප්‍රකටයි. මනුස්ස ලෝක අපිට පේනවා මිනිස්යන්ගේ හිසකෙස් දුර්වර්ණ වෙලා, සුදු වෙලා, ලොකුවට තිබ්බනේ කොණ්ඩ නිකන් පොල් මුඩක් බවට පත් වෙලා, ගැලවිලා ගිහිල්ලා. හොඳට ලස්සනට තිබ්බ දත් ගැලවිලා ගිහිල්ලා. හොඳට ලස්සනට බබලන සම දුර්වර්ණ වෙලා රැලි වැටිලා. හොඳට මේ 6-4 හිටපු අය කොන්ද නැවිලා කුදු වෙලා සැරයටි වාරුවෙන් රෝද පුටුවෙන් එහෙම නැත්නම් ලෙඩ සයිනේට වැටිලා කිඳිරි ගගා ඉන්නවා. මේක වියපත් වීම, මේක දි รา පත් වීම, මේක ඉන්ද්‍රියන් Tamanට අවනත නොවීම. ඉස්සර දුර තියෙන එකකුත් පැහැදිලිට දැක්කනම් වියපත් වුණාට පස්සේ ළඟ තියෙන අකුරුත් පැහැදිලිව පේන්නේ නැහැ. තමන්ගේ දූල පුතාලා තමන්ගේ ඇස් ඉදිරියට ආවත් අඳුර ගන්න බෑ. අනේ පුතේ, අනේ දුවේ මට අඳුර ගන්න බැරි වුණා. දැන් අම්මට පේන්නේ නැහනේ, තාත්තට පේන්නේ නැහනේ. දැන් ආච්චිගේ ඇස් පෙනීම ඉස්සර වගේ නැහනේ. ඉස්සර ඇස් පියාගෙන හරි ඉඳි කට්ටට නූල දානවා. දැන් උපැස්සිවලක් භාවිතා කළා හරි අත වෙවුල තමයි ඒක කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේක ධර්මතාවයක්. අපි මේක අර මමත්වයෙන් ගන්නවා, මම වයසට යනවා, මම වියපත් වෙනවා, මම මෝරලා කියලා. බුදුරජාණන් වහන්සේ දකින්නේ මේක මමත්වයක් හැටියට නෙමෙයි. මේක තමයි උපන් සත්වයාගේ ස්වභාවය. මේක ලෝක ස්වභාවයක්. මේක ධර්මතාවයක්. මේක එක රටකට, දේශ සීමාවකට, උඩ රට පහත රට, උතුර දකුණ, බටහිර නැගෙනහිර එහෙම බලපාන්නේ. සිංහල අසිංහල, බෞද්ධ අබෞද්ධ, කළු සුදු, උගත් නූගත්, ලස්සන අවලස්සන, ඇති හැකි නැති බැරි එහෙම බලපාන්නේ. පොදුවේ හැම දිනාටම මේ ධර්මතාවයට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. මේක තමයි ජරාවට පත්වීම, දි รา පත්වීම කියලා කියන්නේ. කතමංච භික්කවේ මරණ. මහණෙනි, මරණය කියලා කියන්නේ කුමක්ද? යා තේසන් සත්තානං, ඒ සත්වයන්ගේ තම්හා සත්තනිකාය. සත්තනිකායා කියලා කියන්නේ මනුස්ස ලෝකේ වේවා, දිව්‍ය ලෝකේ වේවා, බ්‍රහ්ම ලෝකේ වේවා, තිරිසන් ලෝකේ වේවා, പ്രേත ලෝකේ වේවා, අසුර ලෝකේ වේවා, නිරේ වේවා, නාගයන්ගේ නාලෝ වේවා, කුම්භාණ්ඩයගේ කුම්භාණ්ඩ ලෝකේ වේවා.
සත්ත්ව නිකායක් කියලා කියන්නේ ඒ සත්වයන් ජීවත් වෙන පරිසරය. දැන් අපි දන්නවා අපි මේ ජීවත් වෙන පරිසරයට කියනවා මිනිස් ලෝකෙ කියලා කියනවා. නමුත් මිනිස් ලෝකෙම අපිත් සමගම සමීපව ඉන්න පිරිසක් ඉන්නවා. ඒ තමයි තිරිසන් සත්තු. එතකොට තිරිසන් සත්තු ජීවත් වෙන පරිසරයට කියනවා තිරිසන් ලෝකෙ, තිරිසන් නිකාය කියලා කියනවා. අපිට නොපෙනුනත් අපිට සමීපයෙන්ම තව පිරිසක් ඉන්නවා. හැබැයි අපිට පේන්නේ නැහැ. කවුද? අමනුෂ්‍යයෝ, ප්‍රේතයෝ. ඇතැම්මගේ ශරීරවලට ආරූඪ වෙලා ඉන්නවා. ඇතැම්මගේ ශරීරවල රිංගලා ඒ ශරීරවල ක්‍රියාකාරීන් බවට පත් වෙලා ඒ අමනුෂ්‍යයෝ ඒ අය යනකොට යනවා, ඉන්නකොට ඉන්නවා, වාඩි වෙනකොට වාඩි වෙනවා, නිදනකොට නිදනවා. ආටානාටි සූත්‍රයේ පැහැදිලිව සඳහන් වෙනවා ගච්ඡන්තං වා අනුගච්ඡෙය්‍ය. තිතං වා උපතිට්ඨෙය්‍ය. නිසින්නං වා උපනිසීදෙය්‍ය. නිපන්නං වා උපනිපජ්ජෙය්‍ය. අමනුෂ්‍ය ශරීරගත වුණාට පස්සේ මේ මිනිස්යන් ප්‍රධාන වශයෙන් සතර ඉරියව්වක් පවත්වනවානේ. තිට්ඨං චරං නිසින්නෝවා සයනෝවා කියලා. අමනුෂ්‍යත් ඊට අනුවම මිනිස් ශරීරේ භාවිතා කරලා ජීවත් වෙනවා. හරියට අපි අර ටැක්සි එකක් අරගෙන ගමන් බිමන් යනවා වගේ. ටැක්සි එක අපි ගත්තට පස්සේ අපිට අදාළ ගමන බිමන අපි ටැක්සි එකෙන් කරගන්නවා. රියදුරාට අපි යන දෙන්න විතරයි තියෙන්නේ. අසවල් දිහාටයි මට යන්න ඕනේ කියලා. අමනුෂ්‍යයොත් අපේ ශරීරවල රිංග ගත්තට පස්සේ අර අපි ටැක්සියක් භාවිතා කරනවා වගේ අපේ ශරීරය ටැක්සියක් බවට පත් කරගෙන ඒගොල්ලන්ට අදාළ දේවල් කරගන්නවා. අපි නොදන්නා දේවල්. එතකොට සත්ත්ව නිකාය කියලා කියන්නේ සත්වයන් ජීවත් වෙන වටපිටාව පරිසරය. ඒතර මෙහි සඳහන් කරනවා යා තේසන් සත්තානං ඒ සත්වයන්ගේ තම්හා සත්ත්ව නිකාය ඒ සත්ත්ව ලෝක තුල චුති චුතවීමක් වේද. චවනතා චුතවන ස්වභාවයක් වේද. භේදෝ බිඳී යාමක් වේද. අන්තරදහනං අතුරුදහන් වීමක් වේද. මච්චු මරණං මරණයට පත්වීමක් වේද. කාල කිරියා කලුරිය කිරීමක් වේද. කන්දානම් බෙහෙදෝ ස්කන්ධයන්ගේ බිඳී යාමක් වේද. කලේබ රස නික්කේපෝ මේ ජීවිතෙ මෙති මේ කලේබරය මේ මුත දේහය බැහැර දැමීමක් වේද. ජීවිතින්ද්‍රිය සුපච්ඡේදෝ ජීවිතය නම් ඉන්ද්‍රියේ සිඳී යාමක් වේද. ඉදං උච්චති මරණං මෙය හඳුන්වනවා මරණයට පත්වීම කියලා කියනවා. දැන් මෙතන මේ මරණය කියන වචනේ උන්වහන්සේ තුන් ලෝකේම ගලපලා දෙනවා. තුන් ලෝකේම ගලපලා කියලා කියන්නේ බඹලෝ බ්‍රහ්මයන් අදාළයි, දෙව්ලොව දෙවියන් අදාළයි, මනුලෝ මිනිස්සු අදාළයි, සතර අපාගත සත්වයන් අදාළයි. කොහොමද අදාළ වෙන්නේ? චුති. දැන් මිනිස්සෙක් මරුණට පස්සේ අපි චුත වුණා කියලා කියන්නේ නැහැ. දැන් මේ දවස්වල හවසට ප්‍රවෘත්ති වලට මිනිසුන් කොවිඩ් නිසා අද දවසේදී මෙච්චර ගාණක් චුත වුණා කියලාද කියන්නේ? නැහැ. කොවිඩ් නිසා මෙච්චර ගාණක් මිය ගියා. ඔන්න මනුස්ස ලෝකේ පාවිච්චි කරන වචනේ මිය ගියා. නමුත් නිරේ, പ്രേත ලෝකේ, අමනුස්ස ලෝකවල, දෙව්ලොව, බඹලොව මරුණා, මිය ගියා කියන වචනේ භාවිතා වෙන්නේ. ඒ ලෝකවල භාවිතා වෙන්නේ චුත වුණා කියන වචනේ. චුති, චවනතා, චුතවන බවක් ඇද්ද. අන්තරදහනං අතුරු දහන් වෙනවා. මේ උන්නිට ගමන්නේ. දැන් එහෙම සිද්ධියක් වුණා දෙව්ලොව එක්තරා දිව්‍ය පුත්‍රයෙකුට දිව්‍ය කුමාරිකාවන් විශාල ප්‍රමාණයක් හිටියා. දැන් මේ නන්දන වනයේ මල් නෙලමින් ගීත කියමින් ඉන්නවා. මල් නෙලමින් ඉන්නකොට එක්තරා දෙව්දුවක් නොපෙනී ගියා. වෙච්ච දෙයක් නැහැ. ඒ දෙව්දුව දෙව්ලොවෙන් චුත වෙලා මිනිස් මව් කුසක පන්නා මිනිස් දුවක් වෙලා. දැන් මේකේ නා යුවතියක් වුණා, විවාහ වුණා, දරුවෝ දෙන්නෙක් ලැබුණා. දැන් දරුවෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්. මේ කෙනාට ජාති ස්මරණය තුලින් සිහි වුණා මම මේ මනුස්ස ලෝකේ මිනිස් දුවක් වෙන්න කලින් තවතිසාවෙන හිටියේ දෙව්දුවක් බවට පත් වෙලා. මට ප්‍රියමනාප දිව්‍ය පුත්‍රයෙක් හිටියනේ සැමියා හැටියට. ඒ දිව්‍ය පුත්‍රයාව මට නැවතත් ලැබෙන්නට ඕන කියලා ඒ දෙව් පුතුව බලාපොරොත්තුවෙන් මෙතුමිය දාන සීල භාවනා ආදී පින්කම් කළා. මෙතුමිය අවුරුදු 30-40ක් ජීවත් වුණා, චුත වුණා. නැවතත් ගිහිල්ලා දාන සීල භාවනා හේතුවෙන් අර දිව්‍ය විමානයේ අර දිව්‍ය පුත්‍රයාගේම දූතිකාවක් වෙලා උපන්නා. දිව්‍ය පුත්‍රයා අර දෙව්දුව දැකලා අහනවා මේ දෙව්දුව මේ ටික වේලාවකට කලින් ඔබ හිටියා දැක ගන්න ලැබුණේ නැහැ. හැබැයිම කොහේ ගියාද කියලා ඇහුවා. උත්තර කිව්වා දිව්‍ය පුත්‍රය මම මල් නෙලෙල්ල ඉන්න අතරේ චුත වුණානේ. මම මනුස්ස ලෝකේ උපන්නා. මිනිස් දුවක් වුණා. යුවතියක් කියලා මම විවාහ වුණා.
විවාහයෙන් මට දරුවෝ දෙන්නෙක් ලැබුණා. මං ඔබව පතාගෙන නැවතත් පින් කරලා නැවතත් මේ විමානයටම ආවා. ඒතොරේ දිව්‍ය පුත්‍රයා කියනවා දෙව්දුව එච්චර අඩු ආවුසක්ද මනුස්ස ලෝකේ තියෙන්නේ. මෙච්චර දේවල් මෙච්චර මේ නිමේෂයකට සිද්ධ වුණාද? දැන් බලන්න දෙව්ලොවට නිමේෂයයි. අපිට සමස්ත ජීවිත කාලෙම චුත දැක්කද? චුත වෙනවා කියන්නේ ඒකයි. චුත වුණා. අන්තර්දහනං අතුරුදහන් වුණා කියන්නේ ඒකයි. මච්චු මරණං මරණයටපත් වීම කාලක්‍රියා. කාලක්‍රියා කරනවා කියලා කියන්නේ කලුරිය කරනවා කියලා කියනවනේ. ඒ වචන නම් මනුස්ස ලෝකේ තියෙනවා. ඒ වගේම කන්දානම් බෙහෙදෝ මේ ස්කන්ධයන් බිඳිලා යනවා. මොනවද ස්කන්ධයන්? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදාන ස්කන්ධයන් බිඳිලා යනවා. කලේබරස්ස නික්කේපෝ මේ ජීවිත කලේබරය මේ මුත ශරීරය බැහැර කරන්න සිද්ධ වෙනවා. ජීවිතින්ද්‍රිය සුපච්ඡේදෝ ජීවිතය නම් වූ ඉන්ද්‍රියේ බැහැර දැමීමක් අත්හැර දැමීමක් උපච්ඡේදනයක් සිද්ධ වෙනවා. මෙන්න මේ ස්වභාවයට කියනවා මරණයට පත්වීම කියලා කියනවා. එහෙනම් මරණය කියන එක තියෙන්නේ මනුස්ස ලෝකේ අපිට විතරක් නෙමෙයි. මරණය කියන එක බඹලෝ තියෙනවා. මරණය කියන එක දෙව්ලොව තියෙනවා. මරණය කියන එක සතර අපායෙම තියෙනවා. තුන් භවයේම තියෙන මරණය. දැන් අපිට මරණය කියලා දැන් මේ දවස්වල වැඩිපුර අහලා දැන් ඒ නිසාම අපි ආතතියටපත් වෙලා. ඇයි අපේ අතර ඉන්න අය හිතා ගන්න බැරි විදිහට අභාවයටපත් වෙනවා. දැන් අපිත් එක්ක මේ බෞද්ධ යානාලිකාවේ බොහොම සුහදව බොහොම හොඳ හිතින් කටයුතු කරපු මේ පින්වත් ස්වාමීන් වහන්සේ නමක් හිටියා. බලංගොඩ කස්සප ස්වාමීන් වහන්සේ කියලා. උන්වහන්සේ හිටි ගමන් ආරංචියක් නැහැ, තොරතුරක් නැහැ. මට ආරංචි වෙනකොට උන්වහන්සේ අපවත් වෙලා දවස් 7කුත් ගත වෙලා. ජයවර්ධනම රෝහලේ තමයි ඉඳලා තියෙන්නේ. බලන්න මේ ජීවිත වලින් අපි අතර ඉන්න අය සමුගන්න හැටි අපිට තොරතුරු ලැබෙන්නෙත් නැහැ. අපි දන්නේවත් නැහැ. ওই විදිහට පින්නතුනි මරණය කියන එක තුන් භවයේ පුරාම තියෙනවා. අපිට මේකෙන් පැනලා යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අමා මහ නිවනින් සැනසෙන තුරාම හැමතැනම තියෙන්නේ ජරා මරණ විතරයි. භාගතුන් වහන්සේ මෙසේ වදාරනවා. කතමාච භික්කවේ ජාති මහණෙනි ඉපදීම කියලා කියන්නේ කුමක්ද? යා තේසන් සත්තානං තම්හි සත්තනිකායේ ජාති සංජාති ඔක්칸ති නිබ්බත්ති අබිනිබ්බත්ති කන්ධානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චති භික්කවේ ජාති. ඔන්න කෙනෙක් උපදිනවා කියන්නේ මොනවද? යා තේසන් සත්තානං ඒ සත්වයන්ගේ ඒ සත්ව ලෝක තුල ජාති ඉපදීමක් වෙයිද? සංජාති විශේෂ උපතක් වෙයිද? ඔක්칸ති බැස ගැනීමක් වේද? නිබ්බත්ති අබිනිබ්බත්ති විශේෂ බැස ගැනීමක් වේද? විශේෂ බැස ගැනීමක් කියලා කියන්නේ විඥාණය කර්මයට අනුව බැස ගන්නවා. මව් කුසක වේවා වෙනයන් ආකාරයකට වේවා. උපදින ආකාර 4ක් තියෙනවනේ. සත්වයන් උපදිනවා බිත්තර ඇසුරු කරගෙන අණ්ඩජ. සත්වයන් උපදිනවා තෙත් පරිසරය ඇසුරු කරගෙන සංසේදජ. සත්වයන් උපදිනවා ගර්භාෂය ඇසුරු කරගෙන ජලාබුජ. සත්වයන් උපදිනවා අණ්ඩජත් නොවන ජලාබුජත් නොවන සංසේදජත් නොවන මේ ආකාර තුනට අමතරව කර්මාන් රූපීය පහළ වෙනවා සියලු අංගපසක සහිතව. ඒ උපතට කියනවා ඕපපාතික කියලා කියනවා. සාමාන්‍යයෙන් කියනවා ඉබේ හට ගන්නවා කියලා. ඉබේ හට ගන්නවා කියන එකට වඩා ඒක වැදගත් වෙන්නේ කර්මාන රූපීව සියලු අංගපසංග සහිතව සුගතියේ හෝ දුගතියේ පහළ වෙනවා. ඒක තමයි ඕපපාතිකව උපදිනවා කියලා කියන්නේ. ඉතින් මෙහි සඳහන් කරනවා මෙන්න මේ කන්දානම් පාතු භාවෝ ස්කන්ධයන්ගේ පහළවීමක් ඇද්ද? ආයතනානම් පටිලහබෝ ඇස කන නාසය දිවකය මනසේ හට ගැනීමක් ලැබීමක් වේද? අයං උච්චති ජාති. මේකට කියනවා ඉපදුනා කියලා කියනවා. කවුද ඉපදුනේ? මනුලෝ අපි, දෙව්ලොව දෙවියෝ, බඹලොව බ්‍රහ්මයෝ, සතර අපාගත සත්වයෝ. එහෙනම් හැම තැනම තියෙන කුමක්ද? ඉපදීමයි, ජරාවයි, මරණයයි. ඔයිට වඩා දෙයක් නැහැ. අනිත් හැම දෙයක්ම අපි අර උපතේ සිට මරණය දක්වා පවතින්න ඕන නිසා එකතු කරගත්ත දේවල්. පවතින්න ඕන නිසා එකතු කරගත්ත දේවල් වලට තමයි අපි හසු වෙන්නේ. මොනවටද හසු වෙන්නේ? කාමයට හසු වෙනවා. රාගයට හසු වෙනවා. වෛරයට හසු වෙනවා. පලිගැනීමට හසු වෙනවා. ගුණමකුකමට හසු වෙනවා. ඊර්ෂ්‍යාවට හසු වෙනවා.
හැබැයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ කුමක් තුලද? ජරාවත් මරණයත් තුල නේද? ඉපදීම සහ ජරා මරණ ඇතුලේ තමයි අනිත් හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. උපන් සත්වයා ජරා මරණ කරා යනකොට හොඳ කර්ම පොදියක් ඇතුව තමයි යන්නේ. ඒකයි භවයේ නිදහස් නොවන්නේ. උන්වහන්සේ පෙන්නනවා මෙන්න මෙහෙම. කතමෝච භික්ඛවේ භවෝ. මහණෙනි භවය කියලා කියන්නේ කුමක්ද? තයෝ මේ භික්ඛවේ භව. භවය කියලා කියනවා උපතක් කරා යන්නට විපාක පිණිස කර්ම සකස් වීම හඳුන්වනවා භවයේ හැටියට. භවය ආකාර තුනකට පෙන්නනවා. කාම භවෝ, රූප භවෝ, අරූප භවෝ. ඇස කන නාසය දිවකය මනස ප්‍රකට වන උපතක් තියෙනවා. මනුලොව අපිට, දෙව්ලොව දෙවියන්ට, සතර අපාගත සත්වයන්ට. ඒ උපත හඳුන්වනවා කාම භවය කියලා හඳුන්වනවා. කාම ලෝකේ ඉපදෙන්නට විපාක පිණිස කර්ම සකස් වීම කාම භවයයි. රූප භවෝ ඇතැම් අය ඉන්නවා කාමයන්ට ගොදුරු වෙන්නේ නැහැ. ඒ පළමු දෙවන තුන්වන හතරවන සමාධි භාවනා දියුණු කරනවා. සමාධිය තුලත් කර්ම හැදෙනවා. සමාධිය තුල රැස්වෙන කර්මයෙන් ගිහිලා උපදිනවා රූප ලෝකයේ. ඒක රූප භවය. අරූප භවෝ ඇතැම් අය සතරවනි ධානයේ දක්වා හිත දියුණු කළා ඊටත් එහා හිත දියුණු කරනවා. අරූප ධාන සමාධි වඩනවා. ආකාසානං ඡායතන, විඤ්ඤාණං ඡායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා නාසඤ්ඤායතන කියලා සමාධි භාවනා වඩනවා. ඒ අරූප සමාධි වඩන කොටත් ඒ තුලත් කර්ම හැදෙනවා. ආලාර කාලා මුද්දකරාම පුත් අසිත ඍෂි මේ අය අරූප සමාධි වඩපු අය. මේ අය ගිහිල්ලා උපදිනවා කොහෙද? අරූප ලෝකේ, අරූප භවයේ උපදිනවා. එතකොට භව තුනයි: කාම භව, රූප භව, අරූප භව. භාගතුන් වහන්සේ ඊට පස්සේ වදාරනවා කතමංච භික්කවේ උපාදානං. මහණෙනි, උපාදානය කියලා කියන්නේ කුමක්ද? චත්තාරිමානි භික්කවේ උපාදානානි. උපාදාන කියලා කියනවා ගිහිලා හිර වෙනවා, බැඳිලා යනවා, ග්‍රහණය වෙනවා. විවිධ වචන වලින් හඳුන්වන්න පුළුවන්. බන්ධනය කියලා හඳුන්වන්නත් පුළුවන්. එතකොට බන්ධන හතරක් තියෙනවා. ඒ බන්ධන හතරෙන්ම කරන්නේ අපිව තුන් භවයේ රඳවලා තියෙන එකයි. කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ හිර කරලා තියෙනවා. මෙන්න මේ උපාදාන හතරෙන්. මොනවද උපාදාන හතර? කාම උපාදානං, ditthු උපාදානං, සීලබ්බතු උපාදානං, අත්තවාද උපාදානං. කාම උපාදාන, ditthි උපාදාන, සීලබ්බතු උපාදාන සහ අත්තවාද උපාදාන. කාම උපාදාන කියලා කියන්නේ ඇස කන නාසය දිවකය මනසට ගෝචර වන රූප ශබ්ද ගන්ධ රස පහසට ගිහිල්ලා හිර වෙනවා. ඊට පස්සේ රූප නැතුව බෑ, ශබ්ද නැතුව බෑ, ඒ ගන්ධයන් නැතුව බෑ, ඒ රසය නැතුව බෑ, ඒ පහස නැතුව බෑ. පතන්නේ හිතන්නේ හීන දකින්නෙත් ඒ පංචකාමයේ තමන්ට නතු කර ගන්නමයි, තමන් සතු කර ගන්නමයි. එතකොට මේ කාමයන්ට ගිහිල්ලා හිරවීම හඳුන්වනවා කාම උපාදාන කියලා කියනවා. කාම උපාදාන තමයි දෙව්ලොව තියෙන්නේ. කාම උපාදාන තමයි මනුස්ස ලෝකේ තියෙන්නේ. කාම උපාදාන තමයි නරක තිරිසන් പ്രേත අසුර කියන සතර පායේ තිබෙන්නේ. ditthi උපාදාන මතවාද වලට ගිහිලා හිර වෙනවා. ලෝකයේ සදාකාලිකයි. එහෙම නැත්නම් මරණයට පස්සේ මොකවත් නැහැ. උච්ඡේද දෘෂ්ටියට, සාස්ව දෘෂ්ටියට අහු වෙනවා. මේවා ditthi උපාදාන. සීලබ්බත උපාදාන විවිධ සීල ව්‍රතවලට ගිහිලා ග්‍රහණය වෙලා හිර වෙලා යනවා. අත්වාද උපාදාන මමය, මාගේය, මගේ ආත්මය කියන මමත්වයට ගිහිල්ලා ග්‍රහණය වෙලා හිර වෙලා යනවා. මෙන්න මේ කාම උපාදානයට, ditthi උපාදානයට, සීලබ්බත උපාදානයට, අත්වාද උපාදානයට හිරවීම නිසා කර්ම හැදෙනවා. කර්ම හැදුනට පස්සේ තමයි ගිහිලා උපදින්නේ. භාගතුන් වහන්සේ මෙසේ වදාරනවා කතමාච භික්කවේ තණ්හා. මහණෙනි, කුමක්ද තණ්හාව කියලා කියන්නේ? තණ්හාවට සාමාන්‍යයෙන් අපි සරලව දෙන අදහස තමයි මේ ආසාව කියන එක. තණ්හාවට අපි ආසාව කියලා සරල සිංහල වචනේ දෙනවට වඩා තණ්හාවට දෙන්න තියෙන හරි වචනේ තමයි හිත ඇදී යාම. හරිද? රූප තණ්හා. දැන් මෙහි විස්තර කරනවා චෛමේ භික්කවේ තණ්හා කායා. මහණෙනි, තණ්හාවේ ආකාර 6කි. චෛමේ කියන්නේ 6යි කියන එකයි. මොනද ආකාර 6? රූප තණ්හා, රූපෙට හිත ඇදිලා යනවා. සද්ද තණ්හා, සද්දෙට හිත ඇදිලා යනවා. ගන්ධ තණ්හා, ගන්ධයට හිත ඇදිලා යනවා. රස තණ්හා, රසයට හිත ඇදිලා යනවා. පොට්ටබ්බ තණ්හා, පහසට හිත ඇදිලා යනවා. ධම්ම තණ්හා, අරමුණු වලට හිත ඇදිලා යනවා.
එතකොට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු වලට හිත ඇදිලා ගියාට පස්සේ තමයි එතන අපි කූඩුව හදාගන්නේ. ඒ හදාගන්න කූඩුව තමයි උපාදාන කියලා කියන්නේ. උපාදාන හතරයි. අපි ඒක කලින් ඉගෙන ගත්තා. එහෙනම් රූප වලට හිත ඇදිලා යනවා, ශබ්දෙට හිත ඇදිලා යනවා, ගන්ධයට හිත ඇදිලා යනවා, රසයට හිත ඇදිලා යනවා, පහසට හිත ඇදිලා යනවා, අරමුණු වලට හිත ඇදිලා යනවා. ඒ ඇදිලා යාම තමයි අපිව මේ භවයේ රඳවන්නට හේතු වෙලා තියෙන්නේ. මේක තමයි දුක්ඛ සමුදය කියලා කියන්නේ. ඒ දුක්ඛ සමුදය කියලා කියන්නේ තණ්හාවනේ. එහෙනම් මේ හිත ඇදී යාම තමයි තියෙන අවුල. ඒතොර හිත ඇදිලා යන දේවල් වල ආදීනව අවබෝධ කරගත්තොත් අනේ මේ හිත ඇදිලා ගියේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ දෙයකට නේද කියලා ඒක නා මමත්වයට හිර නොවි ධර්මතාවයේ දකිනවා. ධර්මතාවයේ දකින කෙනා ඒ තුලින් නිදහස් වෙනවා. මමත්වයේ දකින කෙනා හිර වෙනවා. ධර්මතාවයේ දකින කෙනා නිදහස් වෙනවා. ඊට පස්සේ පෙන්නනවා කතමාච භික්ඛවේ වේදනා මහණෙනි කුමක්ද විඳීම කියලා කියන්නේ. චෛමේ භික්ඛවේ වේදනා කායා මහණෙනි විඳීමේ ආකාර 6කි. චක්කු සම්පස්සජා වේදනා ඇසේ ස්පර්ශය නිසා විඳීම් හට ගන්නවා. සෝත සම්පස්සජා වේදනා කනේ ස්පර්ශය නිසා විඳීම් හට ගන්නවා. ගාහන සම්පස්සජා වේදනා නාසයේ ස්පර්ශය නිසා විඳීම් හට ගන්නවා. ජීවා සම්පස්සජා වේදනා දිවේ ස්පර්ශය නිසා විඳීම් හට ගන්නවා. කාය සම්පස්සජා වේදනා කයේ ස්පර්ශය නිසා විඳීම් හට ගන්නවා. මනෝ සම්පස්සජා වේදනා මනසේ ස්පර්ශය නිසා විඳීම් හට ගන්නවා. ස්පර්ශය දැන් අපි ඊළඟට කතා කරනවා. ඒතර ස්පර්ශය නිසා හටගන්න දේ තමයි විඳීම කියලා කියන්නේ. විඳීම් තුනයි ප්‍රධාන වශයෙන්. මොනවද? සැප විඳීම්, දුක් විඳීම්, දුක් සැප රහිත විඳීම්. එහෙනම් මේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු ඇසුරු කරනකොට විඳීම් හට ගන්නවනේ. විඳීම් හට ගන්නකොට සැප විඳීමුත් හට ගන්නවා. දුක් විඳීමුත් හට ගන්නවා. දුක් සැප රහිත විඳීමුත් හට ගන්නවා. එතකොට ඒ විඳීම් වලට තමයි කියන්නේ මෙන්න මේ ආකාරයට චෛමේ භික්ඛවේ වේදනා කායා වේදනාවේ ආකාර 6. ඇසේ ස්පර්ශයෙන්, කනේ ස්පර්ශයෙන්, නාසයේ ස්පර්ශයෙන්, දිවේ ස්පර්ශයෙන්, කයේ ස්පර්ශයෙන්, මනසේ ස්පර්ශයෙන් හට ගන්නවා මොනවද? විඳීම් හට ගන්නවා සැප දුක දුක් සැප රහිත කියලා. කතමෝච භික්ඛවේ පස්සෝ මහණෙනි කුමක්ද මේ ස්පර්ශය කියලා කියන්නේ? චෛමේ භික්ඛවේ පස්සකාය මහණෙනි ස්පර්ශය ආකාර 6යි. චක්කු සම්පස්සෝ ඇසේ ස්පර්ශය, සෝත සම්පස්සෝ කනේ ස්පර්ශය, ගාහන සම්පස්සෝ නාසයේ ස්පර්ශය, ජීවහා සම්පස්සෝ දිවේ ස්පර්ශය, කාය සම්පස්සෝ කයේ ස්පර්ශය, මනෝ සම්පස්සෝ මනසේ ස්පර්ශය. ස්පර්ශය කියන එක කරුණු තුනක එකට එකතු වීමක්. තින්නන් සංගති පස්සෝ. ඇසත් රූපත් විඥානයත් නිසා ඇසේ ස්පර්ශය හට ගන්නවා. කනත් ශබ්දත් විඥානයත් නිසා කනේ ස්පර්ශය හට ගන්නවා. නාසයත් ගඳ සුවඳත් විඥානයත් නිසා නාසයේ ස්පර්ශය හට ගන්නවා. දිවත් රසත් විඥානයත් නිසා දිවේ ස්පර්ශය හට ගන්නවා. කයත් පහසත් විඥානයත් නිසා කයේ ස්පර්ශය හට ගන්නවා. මනසත් අරමුණුත් විඥානයත් නිසා මනසේ ස්පර්ශය හට ගන්නවා. එතකොට ඇහැ තිබ්බ කියලා රූප තිබ්බ කියලා රූප පේන්නේ. කන තිබ්බ කියලා ශබ්ද තිබ්බ කියලා ශබ්ද ඇහෙන්නේ. නාසය තිබ්බ කියලා ගඳ සුවඳ තිබ්බ කියලා ගඳ සුවඳ දැනෙන්නේ. දිව තිබුණත් රස තිබුණත් රස දැනෙන්නේ. කය තිබුණත් පහස තිබුණත් පහස දැනෙන්නේ. හිත තිබුණත් අරමුණු තිබුණත් අරමුණු දැනෙන්නේ නැහැ. එහෙනම් මේ දැන ගැනීමට මොකක්ද අවශ්‍ය වෙන්නේ? විඥානය. ඒ කියන්නේ විඥාණයට කියන්නේ විජානාතීතිකෝ භික්කවේ තස්මා විඥානන්ති උච්චති කියලා. විශේෂයෙන් දැනගන්න නිසා විඥාණය කියලා කියනවා. එතකොට විඥානයේ හැරියට මේ මගුල් කපුවෙක් වගේ දැන් ඔන්න යෝජිත විවාහයක් තියෙනවා. ගෑන් ළමයා එක දිහාක, පිරිමි ළමයා තවත් දිහාක. දැන් එතකොට පිරිමි ළමයාගේ පැත්තෙන් හරි ගෑන් ළමයාගේ පැත්තෙන් හරි කියනවා අපේ පුතාට කෙනෙක් හොයන්න ඕන හොඳ කෙනෙක්. එතකොට දැන් මගුල් කපුවා මොකද කරන්නේ? දැන් ගෑන් ළමයෙක් හොයනවා. ගෑන් ළමයෙක් හොයලා කියනවා හොඳ ගෑන් ළමයෙක් ඉන්නවා ඔයගොල්ලන්ගේ පුතාට. එහෙනම් මම සම්බන්ධ කරන්නම් කියලා අර ගෑන් ළමයායි පිරිමි ළමයායි සම්බන්ධ කරනවා. කවුද සම්බන්ධ කරේ? මගුල් කපුවා විසින්. විඥාණයත් මගුල් කපුවෙක් වගේ. ඇසයි රූපයයි සම්බන්ධ කරනවා. මොකෙන්ද? විඥාණයෙන්. කනයි ශබ්දයයි සම්බන්ධ කරනවා. මොකෙන්ද? විඥාණයෙන්. නාසයයි ගඳ සුවඳයි සම්බන්ධ කරන්නේ විඥාණයෙන්.
දිවයි රසයයි සම්බන්ධ කරන්නේ විඥාණයෙන්. කයයි පහසයි සම්බන්ධ කරන්නේ විඥාණයෙන්. මනසයි අරමුණුයි සම්බන්ධ කරන්නේ විඥාණයෙන්. එතකොට මොකද වෙන්නේ? අදාළ ස්පර්ශය හට ගන්නවා. ස්පර්ශය හටගත්තට පස්සේ විඥාණයට වගක් නැහැ. මගුල් කපුව කොහෙද දන්නේ? ඊට පස්සේ ඒගොල්ලන්ට ස්පර්ශය හට ගන්නවා, විඳීම හට ගන්නවා, ආසාව හට ගන්නවා, බැඳෙනවා. නේද? විවිධ දේවල් හිතනවා, කියනවා, කරනවා. මේ හේතුඵල ක්‍රියාවලියම සිද්ධ වෙනවා. විඥානීය ක්‍රියාකාරීත්වය තරම් ප්‍රබලයි. උන්වහන්සේ මෙසේ වදාරනවා. කතමංච භික්ඛවේ සලායතනං මහණෙනි. සලායතන කියලා කියන්නේ කුමක්ද? චක්කායතනං ඇස නම් වූ ආයතනය. සෝතායතනං කන නම් වූ ආයතනය. ඝානායතනං නාසය නම් වූ ආයතනය. ජීවහායතනං දිව නම් වූ ආයතනය. කායායතනං කය නම් වූ ආයතනය. මනායතනං මනස නම් වූ ආයතනය. එහෙනම් ආයතන 6යි. මොනවද ආයතන 6? ඇස, කන, නාසය, දිව, කය, මනස. ආයතන 6ක් තිබ්බොත් තමයි ස්පර්ශ වෙන්නේ. හරිද? ස්පර්ශයක් තිබ්බොත් තමයි විඳින්නේ. විඳීමක් තිබ්බොත් තමයි හිත ඇදිලා යන්නේ. හිත ඇදිලා ගියොත් තමයි කූඩුව හදාගන්නේ. කූඩුව හදාගත්තොත් තමයි විපාක පිණිස කර්ම හැදෙන්නේ. විපාක පිණිස කර්ම තිබ්බොත් තමයි උපදින්නේ. ඉපදුනොත් තමයි ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් හටගන්නේ. මේ වැඩ පිළිවෙල මෙතනින් නිමා වෙන්නේ නැහැ. මෙන්න විග්‍රහ කරනවා මේ ඇස කන නාසය දිවකය මනස හට ගන්නට හේතු වෙච්ච කාරණය. නාම රූප. කතමංච භික්කවේ නාම රූපං. මහණෙනි කුමක්ද මේ නාම රූප කියලා කියන්නේ? මෙතන මේ නාම කියන්නේ එකක්, රූප කියන්නේ තව එකක්. මුලින්ම උන්වහන්සේ පෙන්නනවා නාම කියන කාරණය. වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ. වේදනාව, සංඥාව, චේතනාව, ස්පර්ශය, මනසිකාරය කියන කාරණා පහ හඳුන්වන්නේ නාමය. ඉදං උච්චති නාමං. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. මේ කාරණා පහට කියනවා නාමය කියලා කියනවා. නාමස්කන්ධය. ඒ වගේම චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති රූපං. සතර මහා භූතත් සතර මහා භූතයන්ගෙන් හටගත් දේවල් වලටත් කියනවා රූප කියලා කියනවා. ඒක රූපස්කන්ධය. එතකොට ඉති ඉදංච නාමං ඉදංච රූපං ඉදං උච්චති නාම රූපං. මේ නාමයයි රූපය එකට එකතු වුණාට පස්සේ තමයි කියන්නේ නාම රූප කියලා කියන්නේ මේකයි. මම ඒකට උපමාවක් කියන්නම්. වාහනයක් තියෙනවා. වාහනයක් නිකන් තිබ්බට වැඩ කරන්නේ නැහැ. වාහනේ රියදුරෙක් ඉන්න ඕනේ. රියදුරෙක් හිටියොත් තමයි අදාළ දිශාවට වාහනේ අරගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. අපේ මේ රූපකාය හරියට වාහනයක් වගේ. නාමකාය රිය පදවන රියදුරා වගේ. එතකොට මේ හතර මහා ධාතුන්ගෙන් හටගත් මේ ජීවිතේ ජීවයක් ලැබෙන්නේ, පණක් ලැබෙන්නේ කුමක් නිසාද? වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරකෙන් නාම ධර්ම රියදුරා නිසා. ඊට පස්සේ රියදුරා නැග්ගට පස්සේ කැමති දිශාවකට අපිව අරගෙන යනවා. ඒක අහස් යන්ත්‍රාවක් වෙන්නත් පුළුවන්. නැවක් වෙන්නත් පුළුවන්. මේ ගොඩබිමින් යන වාහනයක් වෙන්නත් පුළුවන්. ඒ හැම එකකටම රියදුරෙක් ඉන්නවා. රියදුරා තමයි ක්‍රියාකාරී බලවේගය. වාහනයක් කොහොම නිකන් ඒ කියන්නේ අහස් යන්ත්‍රාවක් නිකන් තිබ්බ කියලා දුවන්නේ නැහැ. නැවක් නිකන් තිබ්බ කියලා යන්නේ නැහැ. වාහනයක් නිකන් තිබ්බ කියලා යන්නේ නැහැ. රියදුරෙක් හිටියොත් විතරයි ඒ වාහනේ යන්නේ. අන්න ඒ වගේ නාම ධර්ම තිබ්බොත් තමයි රූප ධර්ම ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැත්නම් අපේ මේ ඇස කන නාසය දිවකය මනස නිකන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නාම ධර්ම නැත්තම් නාම ධර්ම වලින් තමයි අපිට ක්‍රියාකාරී බලයක් සජීවී බවක් ලැබෙන්නේ. ඊට පස්සේ උන්වහන්සේ පෙන්නනවා කතමංච භික්කවේ විඥාණං. මහන්නේ විඥාණය කියලා කියන්නේ කුමක්ද? චෛමේ භික්කවේ විඥාන කාය. මහන්නේ විඥානයේ ආකාර 6කි. චක්කු විඥාණං ඇසේ විඥාණය. සෝත විඥාණං කනේ විඥාණය. ඝාන විඥාණං නාසේ විඥාණය. જીවහා විඥාණං දිවේ විඥාණය. කාය විඥාණං කයේ විඥාණය. මනෝ විඥාණං මනසේ විඥාණය. විඥාන 6ක් නෙමේ, විඥානයේ ආකාර 6ක්. චෛමේ භික්කවේ විඥාන කාය කියලා කියන්නේ ඒකනේ. විඥානයේ ආකාර 6කි. ඇසේ තියෙනකොට විඥානය ඇසේ විඥානය, චක්කු විඥානය කියලා කියනවා. විඥානේ කනේ පිහිටනකොට කනේ විඥානය, සෝත විඥානය. විඥානේ නාසයේ පිහිටනකොට ගාහන විඥානය. විඥානේ දිවේ පිහිටනකොට ජීවහ විඥානය. විඥානේ කයේ පිහිටනකොට කාය විඥානය. විඥානේ මනසේ පිහිටනකොට මනෝ විඥානය. පවතින තැන අනුව තමයි විඥාණයට නම යෙදලා තියෙන්නේ. කතමේච භික්කවේ සංඛාරා. මහණෙනි විඥාණයට හේතුනේ සංස්කාරයි. මොනවද සංස්කාර? තයෝ මේ භික්කවේ සංඛාරා. මහණෙනි
සංස්කාර තුනකි. කාය සංකාරෝ, වචී සංකාරෝ, චිත්ත සංකාරෝ. ආස්වාස ප්‍රස්වාස නම් වූ කාය සංකාරයක් තියෙනවා. ඒ වගේම විතක්ක ਵਿਚාර නම් වූ වචී සංකාරයක් තියෙනවා. සංඥා වේදනාව නම් වූ චිත්ත සංකාරයක් තියෙනවා. මේ තුන හඳුන්වනවා සංකාර කියලා. කතමෝච භික්කවේ අවිජ්ජා. මේ සියලු වැඩපිළිවෙලට හේතු වෙන කාරණය මොකද්ද? අවිද්‍යාව. මොකද්ද මහන්නේ අවිද්‍යාව කියලා කියන්නේ? යංකෝ භික්කවේ දුක්ඛේ අඤ්ඤාණං. මහණෙනි, දුක්ඛාර සත්‍ය පිළිබඳව අවබෝධයක් නැද්ද? දුක්ඛ සමුදය අඤ්ඤාණං. දුක්ඛ සමුදයාර සත්‍ය ගැන අවබෝධයක් නැද්ද? දුක්ඛ නිරෝධේ අඤ්ඤාණං. දුක්ඛ නිරෝධාර සත්‍ය ගැන අවබෝධයක් නැද්ද? දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඤ්ඤාණං. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය ගැන අවබෝධයක් නැද්ද? මෙන්න මේ වැඩපිළිවෙලට කියනවා අයං උච්චති භික්කවේ අවිජ්ජා. අවිද්‍යාව කියලා කියනවා. මෙන්න මේ අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා. සංස්කාර නිසා විඥාණය හට ගන්නවා. විඥාණය නිසා නාම රූප හට ගන්නවා. නාම රූප නිසා සලආයතන හට ගන්නවා. සලආයතන නිසා ස්පර්ශය හට ගන්නවා. ස්පර්ශ නිසා විඳීම් හට ගන්නවා. විඳීම් නිසා හිත ඇදිලා යනවා. තණ්හාව හට ගන්නවා. තණ්හාව නිසා උපාදාන හට ගන්නවා. ඒකට කූඩු වීම, කොටු වීම, ග්‍රහණය වීම, බැඳී යාම කියලා කිව්වා. එතකොට ඒ උපාදාන නිසා භවය හට ගන්නවා. භවය නිසා ඉපදීම හට ගන්නවා. ඉපදීම නිසා දැන් අපිට වෙලා තියෙන දේ සිද්ධ වෙනවා. මොකද්ද? දි รา පත් වෙනවා, ලෙඩ වෙනවා, වසංගත වලට ගොදුරු වෙනවා, දුක් විඳිනවා, බයේ ඉන්නවා, තැති ගන්නවා, මානසික ආතතිය ඇති වෙනවා, විෂාදය ඇති වෙනවා නේද? ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් සියල්ලක්ම හට ගන්නවා. මෙන්න මේක පුද්ගලයේ කරන එකක් නෙමෙයි, සත්වයේ කරන එකක් නෙමෙයි. මේ තුල තියෙන්නේ වැඩපිළිවෙලක්. තේරෙනවද? මේ ධර්මතාවය අවබෝධ කරගත්තොත් සත්ත්ව පුද්ගල ස්වභාවයෙන් ඔහු අත්මිදිලා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවනටපත් වෙනවා. ඉතින් ඒ පිණිස අවිද්‍යාව විතර නැතුව නිරුද්ධ කරන්න ඕනේ. අවිද්‍යාව විතර නැතුව නිරුද්ධ කරනවා කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥාණය නිරුද්ධ වෙනවා. විඥාණය නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙනවා. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන 6 නිරුද්ධ වෙනවා. ආයතන 6 නිරුද්ධ වීමෙන් ස්පර්ශ නිරුද්ධ වෙනවා. ස්පර්ශ නිරුද්ධ වීමෙන් තණ්හාව වේදනාව නිරුද්ධ වෙනවා. වේදනාව නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් මෙලෙම් සියල්ල නිරෝධයටපත් වෙනවා. මෙන්න මෙහිම තමයි කියනවා දුකෙන් අත්මිදීම අත්දකින්න තියෙන්නේ. ඉතින් අද ඔබට පරිපූර්ණ වශයෙන් පටිච්ච සමුප්පාදය බෙද බෙදා දැක්වුවා විභංග සූත්‍රය අනුසාරයෙන්. ඉතින් විභංග සූත්‍රය ශ්‍රවණයෙන්ලත් සියලු පුණ්‍ය සම්භාර ධර්මය ඔබ හැමතෙම සම්මාදිට්ඨිය උපදවාගෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණව අවබෝධ කරගෙන ඉපදෙන දිරණ මියදෙන සංසාරයෙන් අත්මිදී ලබන අමා නිවන් සුව අවබෝධ කර ගන්නට මෙම ධර්ම දානමේ කුසලය ධර්ම ශ්‍රවණමේ කුසලය මහෝපකාරී වෙත්වා. පුණ්‍යානුමෝදනාව. අද මෙම ධර්මානුශාසනාවට තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කොට තිබෙන්නේ කොහුවල ෆීල්ඩ් මාවතේ ගමගේ පවුලේ සුපින්නතුන් වගේම කලණ මිතුරන්ගේ එකමුතුවෙන්. ඉතින් සදැහැති හැම දිනාටම අපි සෙත්පතා ආශිර්වාද කරනවා. ඔබ සෑම සිළු දෙනා විසින්ම රැස් කළ මෙම ධර්ම දානමේ ධර්ම ශ්‍රවණමේ කුසලය චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලබන අමා මහ නිවන් සුව පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා. තවද දායකත්වයේ දැක්වූ සිළු දෙනා වෙනුවෙන් සිළු දෙනා නමින් අභාවයටපත් සිළු ඥාතිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. කොවිඩ් වසංගතයේ හේතුවෙන් ලෝකේ පුරා ජීවිත වලින් සමුගත් ලක්ෂ සංඛ්‍යාත සෑම සිළු දෙනාටද මේ පින් අත්පත් වෙත්වා. අප සමග පිළිවෙත් පුරමින් සිට කොරෝනා වෛරසයේ හේතුවෙන් අපවත් වී වදාළ අපගේ කල්යාණ මිත්‍ර බලංගොඩ කස්සප ස්වාමින් වහන්සේට මේ පින් අපි අනුමෝදන් කරන අතර ලෝකේ පුරා දුකට විපතටපත් සෑම සිළු දෙනාටම ඉක්මන් නිදුක් නිරෝගී සුව සහනය සැලසේවා. පින් කැමති සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැම නමින් අභාවයටපත් සියලු ඥාතිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. පූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේටත් පානදුරේ අරියදම ස්වාමින් වහන්සේටත්
පූජනීය කොටහේනේ පියදස්සි ස්වාමින් වහන්සේටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත් මාගේ මහෝපාද්‍යය අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහානායක ස්වාමින් වහන්සේටත් මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා. සමස්ත මහා සංඝ රත්නයටත් ශ්‍රී සම්බෝධි විහාරාධිපති නායක ස්වාමින් වහන්සේට වගේම බෞද්ධ කාර්ය මණ්ඩලයේ සෑම සිළු දෙනාටමත් ලෝකේ පුරා සද්ධර්මයේ ශ්‍රවණය කරපු බෞද්ධ සිළු දෙනාටමත් මෙම උදාාරතර ධර්ම ශ්‍රවණමේ කුසලය චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලබන අමා මහ නිවන් සුව පිණිසම හේතු වේවා වාසනාව වේවා. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් නිදුකින් නිරෝගීව සුවසේ නිවෙස් වලට වෙලා ධර්මයේ හැසිරෙන්නට සියලු ශක්තිය ධෛර්ය වාසනාව තෙරුවනේ අනන්ත ආශිර්වාදයේ ලැබේවා කියලා සෙත්පතා ආශිර්වාද කරනවා.